ඔබ අප නොදුටු සිංහල ගැමි සංස්කෘතියේ අපූර්වත්වයන් මනාකොට සොයා ඒ පිළිබඳව අප වෙත ඉදිරිපත් කරන්නට යෙදුණු මෙහි කර්තෘවරයාණන් වන ඩී.වී. වික්‍රමසිංහයන්ට අපගේ හද පිරිප්‍රණාමය පුද කර සිටිමු. එන්න අප සමග කියවමු මෙසේ. මග දිගට ජනකතා 18 වන දිග හැරුම ගලකොඩ කුමරියකගේ දස්කම්. හමුරුන් කිතින් මෑත්ව මහනුවර බලා එනුයේ මාගහ කඩයයි පෙරදී විවහාර කළ වර්තමාන කන්ද හන්දියයි ප්‍රසිද්ධ ස්ථානයෙන් වමතට සැතපුම් 1හමාරක් පමණ දුරින් හිටි මීරුප්පේ නම්ලත් කඩමණ්ඩියෙන් හැරී සැතපුමක් පමණ ගිය විට සුප්‍රසිද්ධ ගලකොඩ වලව්ව සම්භවෙයි. මෙම වලව්වේ ආරම්භයත් මහදිසාව තනතුර දරා සිටි එහි රදළවරුන් දැක්වූ ආශ්චර්යජනක යුද සරඹ ගැන පළමුවෙන් ලියන ලද ජනකතාවන්හි සඳහන් විය. ඌව ප්‍රදේශයෙහි අක්කර දහස් ගණනක නින්දගම්වලද හේවා හැට ප්‍රදේශයේ අක්කර දහස් ගණනකද වලපනේ ආදී වෙනත් ප්‍රදේශවල අක්කර දහස් ගණනකද ගොඩමඩ ඉඩම්වල අයිතිකාරයන් විසූ ගලකොඩ පරම්පරාව අෂ්ටලෝක ධර්මයේ පරිදි නඩපුන් තත්ත්වයට පත්ව තිබෙන බව පෙනේ. විශේෂයෙන් අන්තිමට සිටි ගලකොඩ රදළවරු ඉංග්‍රීසි ආධිපත්‍යයට විරුද්ධව සිටියෝය. 1803 දී ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේදී ඔවුන්ට මරුපහර ලැබුණේ එවකට ගලකොඩ සිටි මහදිසාවගෙනි. 1817-18 කැරළි සමයේදීද ඉංග්‍රීසීන්ට ගලකොඩ යන අකුරු 4 එතරම් ප්‍රීතිදායක වචනයක් නොවිය. ගලකොඩ පරම්පරාවේ පරිහානියට ඉංග්‍රීසීන්ගේ මේ අප්‍රසාදයද හේතුවක් වී යයි සිතිය හැකිය. ගලකොඩ වලව්වේ ඉහත සිටි ධෛර්යවත් සුකුමාල කුමරියක විසින් කරන ලද ආශ්චර්යවත් වික්‍රමයක් පිළිබඳ ජනකතාවක් මෙහි පහත දක්වනු ලැබේ. ගලකොඩ පරම්පරාවේ 3 වන මහදිසාව දෙවැනි විමල ධර්මසූරිය රජුගේ කාලයෙහි වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ කාලයෙහි විසුවිය යයි සිතිය හැකිය. මෙම දිසාවගේ වැඩිමහල් දරුවා දියණියකි. යෝන් වියපත් ඈ දුටුවන් net පැහැර ගන්නා මනහර රූසක්වෙන් හා පිරිමියෙකුට බඳු ආරෝහ පරිණාහ සම්පන්න ශක්තිමත් දේහයකින් යුක්ත වූවාය. පංච කල්යාණ සුන්දරියක වූ ඇගේ උස මහතින් යුත් දේහය නාරි ලාලිත්‍ය දියුණු කළා මිස ඊට බාධාවක් නොවිය. 16 වෙනි වයස් වූ මෙම කුමාරිය සිය වලව්වෙහිම නැවතී සිටි දොඩන්වල බණ්ඩාර නම් තම සුහුරු හෙවත් මස්සිනා කෙනෙකු සමග පෙම් දමින් වෙලී සිටියාය. ඔහුද ශක්තිමත් දේහයකින් යුත් හැඩි දැඩි උස මහත පුරුෂයෙක් විය. මේ දෙදෙනා ඕනෝන නිසසේ ගැළපෙන බව ඇසුරු කළ ගම්වැසියෝද නොයෙක් වර පැවසූහ. දෙපාර්ශ්වයෙහි මව්පියන්ගෙන්ද අවශ්‍ය බන්ධුවරයන්ගෙන්ද මේ දෙදෙනාගේ සම්බන්ධයට බාධාවක් නොවිය. මේ වනතෙක් විවාහය සිදු නොවූයේ දොඩන්වල බණ්ඩාරගේ වැඩිහිටි නැගණියකගේ විවාහය තවමත් සිදු නොවූ හේයිනි. ගලකොඩ වලව්වට පිටුපසින් බාරගම් ඔයේ ශාඛාවක් වූ දංගම ඔය ගලා බසී. සෑම සන්ධ්‍යාවකම මේ ප්‍රේමවන්තයෝ දෙදෙනා දංගම ඔයෙහි මැද තිබූ ගල් තලාවක වාඩි වී ප්‍රේම සල්ලාප පැවැත්වූයෝය. සමහර දිනක එම ප්‍රේම සල්ලාපයෙන් පසුව අසල වූ වෙලියායෙහි ඇවිත්තෝය. දොඩන්වල බණ්ඩාර ලක්ෂණ දේහ විලාසයෙන් යුක්ත වූවක් මෙන්ම යහපත් සදාචාර ගතිගුණ වලින් යුක්ත වූ පුරුෂයෙකි. කොතෙක් අවකාශ ඇතත් තම ප්‍රේමවන්තියකින් අයිතු ආශ්වාද ලැබීමට ඔහු අදහස් නොකළේය. ගලකොඩ කුමරියද නියමිත විවාහයෙන් පසුව තම ආදරවන්තයාට නොකළල චරිතයක් පුද කිරීමට බලාපොරොත්තු වූවාය. විවාහයට පළමු තමාගෙන් අයිතු ආශ්වාදයක් බලාපොරොත්තු නොවන තම පෙම්වතාගේ ඉන්ද්‍රිය දමනයෙන් පිරිසිදු චරිතය ගැන ඉතා සතුටටපත් වූ කුමරිය
ඔහුට වඩා ප්‍රේම කරන්නට වූවාය. ඔවුන්ගේ ප්‍රේමයේ తాවකාලික ආස්වාදනයක් සඳහා ඇති වූවක් නොව ජීවිතාන්තය දක්වා අවිච්ඡින්නව පවතින එකක් බව දෙදෙනාටම අවබෝධ විය. එක වහලයට බැසෙමින් එක හැලියේ බත් කමින් විවේක ස්ථානයන්හි තනිව සිටීමට ඉඩ ලැබමින් මෙම ප්‍රේමවන්තීන් දෙදෙනා ගත කළ පිරිසිදු ජීවිතය හා හැසිරීම එවැනි වයසක තරුණ යුවළකගෙන් ඉටුවේ යයි සිතිය හැකි නොවේ. මෙසේ ඔවුනොවුන් බද්ධ ප්‍රේමෙන් ගත කරන අතර ඊට බාධා වන කරුණක් ඇති විය. ගලකොඩ වලව්වට ආසන්නයේ පිහිටි දංගමුවේ එම ගලකොඩ පරම්පරාවෙන් පැවත එන වෙනින් වලව්වක් තිබුණේය. එම වලව්වේ තරුණ බණ්ඩාර කෙනෙක් නොයෙක් දේශාන්තරයන්හි සංචාරය කොට කඩු ශිල්පයෙහි අතිදක්ෂව මහනුවරට පැමිණි එකල සිටි රජුට කඩු සරම පෙන්වා රජුගෙන් සම්මාන ලැබ සිය ගමට වූ දංගමුවට පැමිණියේය. පළමුකේ යුවළගේ බද්ධ ප්‍රේමයට විරුද්ධව පැමිණි තුන්වැන්නා නම් කඩු සරඹෙහි දක්ෂ එම දංගමුවේ බණ්ඩාරය. තරුණ ගලගොඩ කුමාරි හාමුදුරු දංගමුවේ බණ්ඩාර ඇය කෙරෙහි ප්‍රේම කරන්නට විය. මේ නිසා ඔහු ගලගොඩ වලව්වට නිතර යන්ට එන්ට පටන් ගත්තේය. තරුණ ගලගොඩ කුමාරි හාමුදුරුට දංගමුවේ බණ්ඩාර ඇය කෙරෙහි ප්‍රේම කරන්නට විය. මේ නිසාම ඔහු ගලකොඩ වලව්වට නිතර යන්ට එන්ට පටන් ගත්තේය. කොතෙක් කඩු ශිල්පයේ හා යුද සරඹයේ දක්ෂයෙකු වුවත් ඔහුට තරුණ ගලකොඩ කුමරියගේ ප්‍රේමය දිනා ගන්නට බැරි විය. කොතෙක් තෑගි භෝගදී කුමරියගේ සිත නම්මා ගන්නට වෑයම් කළත් ඒවා ගඟට කැපූ ඉනිමෙන් ව්‍යර්ථ විය. ඈ හා කතා කිරීමටත් සමාගම් පැවැත්වීමටත් නොයෙක් වර දිරිදැරූ නමුත් කුමරිය ඊට ඉඩ නොදුන්නාය. ඈ ඔහු හා ආශ්‍රය කිරීම පිළිකුල් කළාය. මෙසේ කලක් යාමේදී සිය අදහස ඉටු කරගත නොහුණු දංගමුවේ බණ්ඩාරගේ සිතේ තිබුණු ආලය ක්‍රෝධයකට පෙරළුණි. සමහර සන්ධ්‍යා වේලාවන්හිදී කුමරියතුළු ප්‍රේමවාද දොඩන්වල බණ්ඩාර සමග අතිනතගෙන ඇවිදින දුටු දංගමුවේ බණ්ඩාර ක්‍රෝධයෙන් දිලිහෙන්නට විය. මේ ලබා ගැනීමට නම් කෙසේ හෝ මොහුගේ දිවි තොර කළ යුතුය ඔහු සිතාගත්තේය. මෙසේ දංගමුවේ බණ්ඩාර ප්‍රේම විප්‍රයෝග ක්‍රෝධයෙන් වෙරුණ සිතගෙන සිටින අතර දිනක සන්ධ්‍යාවෙහි මේ තරුණයෝ දෙදෙනා එක ස්ථානයකදී මුණ ගැසෙනහ. මුළු දෙදෙනා අතර වාක් සංග්‍රාමයක්ද විය. අනතුරුව හස්තපාදාදියෙන් යුද්ධය ඇරඹින. ඊටත් අනතුරුව දෙදෙනාම කඩුපත් අමෝරා ගනිමින් ද්වන්ද්ව යුද්ධයක් ආරම්භ කළෝය. දොඩන්වල බණ්ඩාරද එවකට ලංකාවේ සිටි දක්ෂ කඩුහරඹකාරයෙකි. මේ නිසා දෙදෙනා අතර යුද්ධය තියුණු භයානක එකක් විය. කෙනෙක් අනෙකාට නොදෙවෙනි අන්දමින් එකිනෙකා ගසන කඩු පහර වළකිමින් සටන් කළෝය. කඩු එකිනෙක ගැටෙන ශබ්දයෙන් ඒ ප්‍රදේශයේ ගිගුම් දුන්නේය. මෙසේ බොහෝ වේලාවක් සටන් කළ නමුත් දොඩන්වල බණ්ඩාර යටත් නොවන දුටු දංගමුවේ බණ්ඩාර හදිසියෙන් අහසට පැන නැග වජ්ර ප්‍රහාරයක් දොඩන්වල බණ්ඩාරගේ හිස මතට පතිත කළේය. එම පහර වළක්වාගත නොවුණු දොඩන්වල බණ්ඩාර සිරස දෙපළුව එතරම් වැටි ජීවිතක්ෂයට පත්විය. මේ සිද්ධියෙන් කම්පනයට පත් වූ ගලකොඩ කුමරිය කීප දිනක් නොකා නොබී ඇඬු හඳුරෙන් ඍතුව සිය ගබඩාවට වැදී දුකින් කල්ගත කළාය. එය සැනසීමට මව්පියන් ඇතුළු නෑදෑයින් කළ උත්සාහයන්ද ව්‍යර්ථ විය. එක් දිනත් උදේ කුමරියගේ ගබඩාවට වැදුණු මෙහෙකාරියකට තම ස්වාමිතුවගේ ගබඩාවෙහි දකින්නට නොලැබිණි. ඇය වහා දුව ගොස් ගලකොඩ කුමාරි හාමිට මේ බව සැලකර සිටියාය. ඔවුන් දෙදෙනාම එකතුව වලව්ව පුරාත් අවටත් සෙවුනමුත් කුමරිය දකින්නට නොලැබින. ඉක්බිති මහ දිසාවද මේ දන්වා වැඩකාරයන් යොදවා අවට ගම්වල ඇලතුල ලිම්පකුණු ආදී ඈත ප්‍රදේශවලත් සෙවූ නමුත් ඇය පිළිබඳ කිසිම ආරංචියක් දැනගන්නට නොලැබින.
ඇයට කුමක් වූවේද? කිසිවෙකුට නොපෙනී ඇය කෙසේ කොහි ගියේද යනු සියල්ලන්ටම විසඳාගත නොහුණු කරුණක් විය. අන්තිමේදී සියල්ලන්ගේම තීරණය වූයේ ප්‍රේම විප්‍රයෝගයෙන් පෙරුණු ඇය රාත්‍රියේම ගොස් මහවැලි ගඟට පැන දිවි නසා ගන්නට ඇත යනුයි. මේ වනතුරු තම ආදරවන්ත දියණියගේ වියෝවීමෙන් දුකින් පෙරුණු ගලකොළ රදර දෙමහල්ලෝ ඇය සිය දිවි නසා ගන්නට ඇතැයි යන විශ්වාසය පිට ආගමානුකූලවත් සිරිත් සිදු කර පින්කම්හි යෙදුණහ. මෙසේ මේ සිද්ධිය වී දින ගණන් සති ගණන් වලටද සති ගණන් මාස ගණන් වලටද මාස ගණන් වර්ෂ ගණන් වලටද පෙරළී 3 වර්ෂයක් ඉක්ුත් විය. මේ සිද්ධිය සියල්ලන්ගේම සිත් තුළින් ඈත් විය. මේ කාලයේ කොළඹ වරායට ගොඩ බැස එක්තරා මලයාලි යෝධයෙකු ඕනෑම කෙනෙක් තමා සමග කඩුසනම කොට ජයගනිත්වායි වහසිබස් බෙනෙමින්ද අභියෝග කෙරෙමින්ද සෙන්කඩගල පුරදෙසට පැමිණෙන බව රට පුරා ආරංචි විය. මේ ආරංචියෙන් මහනුවර නගරයේ ඇරළී ගියේය. තුඩක් පාසා මේ යෝධ පුරුෂයා ගැන කතා පැවතින. මේ ආරංචියෙන් සේනාපතින්ගේ සිත් පවා චංචල විය. කොළඹපුරයේදී දක්ෂ ඕලන්ද සේනාපතින් කීප දෙනෙකුම මේ යෝධ පුරුෂයා සමග ද්වන්ද යුද්ධයෙහිදී පරාජයට පත් වූ බවද මොහු අනකි භවනීය කඩුසනම කරුවෙකු බවද අහසට පැන නගමින් යුද්ධ කළ හැකි බවද රට පුරා පතල විය. මේ බව මහනුවර මහ වාසලටද සැලවූයේය. වහසිබස් බෙනෙමින් අභියෝග කරමින් මෙසේ එන මොහු එක් දිනක මහනුවර නගරයට පැමිණියේය. ලත් අවසර අනුව රාජ සභාවට පැමිණ මේ කඩුසනම සූර්ය රජුට කතා කර දේවයන් වහන්සේ ඔබගේ රාජ්‍යයේ සිටින ඕනෑම දක්ෂයෙක් මා සමග කඩුසනම කර ජයගනිත්වායි අභියෝග කර සිටියේය. රජතුමා සෙනවිවරුන්ගේ මුහුණ බැලීය. කිසිවෙකුගෙන් මලයාලි යෝධයාගේ අභියෝගය පිළිගන්නට සතුටු බවක් දැනගන්නට නොලැබින. රජ ලැජ්ජාවෙන් වෙලී සිටියේය. තම සෙනවිවරුන්ගේ බියසුළු ගතිය දුටු රජු ඇමතිවරුන්ට කතා කළේය. ඇමතිවරුනි, මගේ මේ ත්‍රිසිංහලයේම මේ මලයාලියා සමග සටනට දක්ෂයෙක් නැද්ද? පිළිවිසීය. එවිට එක් ඇමතියෙක් දෙවියන් වහන්සේ මේ ත්‍රිසිංහලයේම මොහු සමග සටන් වදින්නට හැක්කේද දංගුමේ බණ්ඩාරට පමණයි. ඔහු ගෙන්වා විචාලමනව පැවසීය. රජු වහාම දංගුමේ බණ්ඩාර ගෙන්වා මේ මලයාලියා සමග සටන් කළ හැකිද විචාලේය. එසේ දෙවියන් වහන්සේ අවසර ලැබෙතොත් මොහු සටන් කරමි. ඔහු උත්තර දුන්නේය. මේ අනුව සටන තීරණය විය. දිනයද නියම විය. මාලිගාව ඉදිරිපිට මහ මළුවේදී මේ මහා ද්වන්ද යුද්ධය පිළියෙල කෙරින. එදින මහනුවර නගරයේ සහ අවුට රටපහේ ජනයාගෙන් නගරය පිරී ගියේය. රජු වෙනුවෙන් විශේෂ මණ්ඩපයක්ද අවශේෂ රදවරුන් වෙනුවෙන් වෙන වෙනම ශාලාද කරවා තිබුණේය. මහා මළුව අසල ප්‍රදේශය මහජනයාගෙන් පිරී ඉතිරින. නියම වේලාවල රජතුමා ආසනාරූಢව ප්‍රතිවිරුද්ධ ශූරයන් දෙදෙනා ඉදිරියට කැඳවා සංග්‍රම අවස්ථාවේදී පිළිපැදිය යුතු නීති රීති කියාදී කඩුසරම පටන් ගනවයි විධාන කළේය. දෙදෙනාම කඩුසරඹේ ඉදී ඉතා දක්ෂ අන්දමින් සටන් කළෝය. දෙදෙනාගේ අසිපත් ගැටීම විදුලිය කොටන්නක් මෙන් දිස්විය. අසිපත් ගැටීමේ ශබ්දය මහජනයාගේ හඬ යටපත් කර ඇසෙන්නට විය. බලා සිටින්නෝ ඇසිපිය නොහෙලා පුදුමයෙන් හා භීතියෙන් ගල් ගැසී සිටියහ. කාට ජය වේද කාට පරාජය වේද දැනගත නොහෙනසේ දෙදෙනාම ශූර ලෙස සටන් කළහ. දෙදෙනා එකිනෙකාට දෙන මාරාන්තික කණ්ඩ ප්‍රහාරයෙන් දෙදෙනාම විසින්ම ශූර ලෙස වළක්වන අයුරු බලා සිටින්නන්ගේ පුදුමයට හේතු විය. මෙසේ බොහෝ වේලාවක් සටන් කරගෙන යන අතර මලයාලි යෝධයාගේ කඩු පහරින් දංගමේ බණ්ඩාරගේ කඩුව දෙකඩව කැඩී ගියේය. එවිට සංග්‍රාම නීතිය අනුව සටන නතර විය. සල්ප විවේකයකින් පසුව අලුත් කඩුවක් අතතිව සටනට වන් දංගමේ බණ්ඩාර අහසට පැන නැංගේය. ඒ අනුව මලයාලි ශූරයාද අහසට පැන කරනම් ගසමින්
දෙදෙනාම අහසේ සටන් කරන්නට වූහ. දංගමුවේ බණ්ඩාරට කරනම් 7කට වඩා ගසා අහසේ සිටීමට හැකියාවක් නොවිය. පොළවේ සිට දස රියනකට වඩා උස පැනීමට නොපුළුවන් විය. මලයාලි ශූරයාට දසට රියනක් උස පැන කරනම් 18ක් ගසා බිමට බැසීමට පුළුවන් කමක් තිබුණේය. දංගමුවේ බණ්ඩාර තමාගේ අන්තිම සමර්ථකම යොදා දස රියනක් උස පැන කරණමින් මලයාලි යෝධයාට පහර දෙන්න සූදානම් වෙත්ම මලයාලි යෝධයාද දසට රියනක් උස පැන එක කරණමින්ම දංගමුවේ බණ්ඩාරට මාරක අසිපහරක් එල්ල කළේය. පහලින් කරනම් අල්ලමින් සිටි දංගමුවේ බණ්ඩාරට එම අසිපහර වළකා ගත නොහැකි විය. එම අසිපහර දංගමුවේ බණ්ඩාරගේ පිටින් ඇනි ලයින් මතුවී ඔහු බිමට ඇද වැටි අන්තිම හුස්ම හෙළීය. මාරක අසිපහර දුන් මලයාලි යෝධයා එම කරණමින් තවත් කරනම් අල්ලමින් අහසින්ම රජු ඉදිරියට ගොස් පොළොවට බැස රජුට වැඳ වැටී සිටියේය. මේ දුර සමහර දෙනා ඔල්වර හඬ නගා මලයාලි යෝධයාට ස්තුති කළ අතර බොහෝ දෙනා ඔහුට සාප කරන්නට වූහ. ඉතා දක්ෂ සිංහල තරුණයෙකුගේ මරණය ගැන සමහර දුක් වූහ. මලයාලි ජාතිකයෙකුගෙන් සිංහලයෙකු ලැබූ පරාජය මුළු ජාතියටම අවනම්බුවක් බව අවබෝධ වූ ජාති වාත්සල්‍යයෙන් යුතුව සමහරුන්ගේ හදවත් ගැහෙන්නට විය. රජුගේ සිතද ලැජ්ජාවෙන් හා ශෝකයෙන් පෙළෙන්නට වූවත් තමා ඉදිරියේ දනින් බටි වැඳගෙන සිටීමේ ශෝභාවන්ත තරුණ මලයාලි ශූරයා දුටු විට සිතෙහි ජනිතව තිබූ කනස්සල්ල පාව ගියේය. වැඳ සිටීමේ තරුණ යෝධයා ඉන්නකී සිට විගසින් තම සන්නද්ධව සිටි සන්නාහය ගලවා දැමීය. මුවන පුරා තිබූ කළුදෙල රැවුල අතකා දැමීය. ඒ ෂණයෙන් රජු හා ඇමති මඬුල්ල විස්මයටත් ප්‍රීතියටත් පත් වූහ. ඔවුන්ට දකින්න ලැබුණේ මලයාලි යෝධ පුරුෂයෙකු නොව පංච කල්යාණේ සමුද සිංහල තරුණ කාන්තාවකි. ප්‍රීතියෙන් උද්දාම වූ රජතුමා, "දරුව, තොප කවුරුද? තොපට මෙසේ සංග්‍රාම ශූරත්වයක් කෙසේ ලැබුණේද? සිංහල තරුණයෙකු වූ තොපේ දෙමාපියන් කවුරුද? මාගේ අති දක්ෂ සංග්‍රාම ශූරයෙකු වූ දංගමුවේ බණ්ඩාර මලයාල ශූරයෙකු අතින් පරාජයට පත් වූ යයි මා බලවත් ශෝකයටත් ලැජ්ජාවටත් පත් වූ නමුත් දැන් මට ඒ චිත්ත සංතාපය දුරු කර ප්‍රීති වී හැක්කේය. ඒ නිසා දැන් තොපගේ වතකොත නොවලහා ප්‍රකාශ කරවයි නියම කළේය. අහෝ දේවයන් වහන්සේ, මාහට උදහස් නෝදාරාම මා පිළිබඳ ප්‍රවෘත්තිය අසා වදාළ මැනව. මම ගලගොඩ දිසාවගේ එකම දියණිය වෙමි. මගේ පණමෙන් සිටි මගේ ප්‍රේමවන්තයා වූ දොඩන්වල බණ්ඩාර දැන් මා අතින් ජීවිතක්ෂයට පත් වූ දංගමේ බණ්ඩාර විසින් මරණු ලදී. ඔහු එසේ කළේ මා ලබා ගැනීමේ බලාපොරොත්තු වෙමි. මම කිසිසේත් දංගමේ බණ්ඩාරට ඇලුම් නොකළෙමි. මා ඔහුට නම්වා ගත නොහැක්කේ දොඩන්වල බණ්ඩාර නිසා යයි ඔහු සිතීය. එබැවින් කඩු ශිල්පයේ දක්ෂයෙකු වූ දංගමේ බණ්ඩාර විසින් අහිංසක දොඩන්වල බණ්ඩාර ද්වන්ද යුද්ධයක් කර අමු අමුවේ මරා දමන ලදී. ප්‍රේ විප්‍රයෝග දුක්ඛයෙන් සතියක් පමණ පෙළුණු මට දංගමේ බණ්ඩාරගෙන් පරිගැනීමේ ආශාවක් ඇති විය. එබැවින් මම මව්පිය ආදී කිසිවෙකුට නොදන්වා පිරිමි විස්ගෙන මලයාලි දේශයට ගොස් 3 අවුරුද්දක් කඩු ශිල්පයේ හැදෑරුවෙමි. දංගමේ බණ්ඩාරට පුළුවන් වූයේ දස රියනක් උඩ පැන කරනම් 7ක් ගැසීම පමණයි. ඒ නිසා මම දසට රියනක් උඩ පැන කරනම් ගැසීමට ඉගෙන ගතිමි. ඔහු පෙරදවීමට පුළුවන් වූයේ ඒ නිසාය. දැන් මගේ අදහස ඉෂ්ට විය. මගේ විරුද්ධවාදියාගෙන් පලිගතිමි. එකම අඩුව වූයේ මරණයට පළමුව මා කවුද යන බව දංගමේ බණ්ඩාරට දන්වාලන්ට නොහැකි වීමයි. මගේ කටුපහර ෂණයෙන් මරණයට පත්වන තරම් බලවත් විය. ඔහු මැරෙන්නට ඇත්තේ මලයාලයෙකු අතින් ජීවිතක්ෂයට පත් වූ යන ලැජ්ජාසහගත මනෝවිඤ්ඤාණයකිනි. මම ඒ ගැන බලවත්සේ ශෝක වන්නෙමි. රජතුමාත් ඇමති මඬුල්ලත් විස්මයට පත් කරවමින් කීවාය. ඇසිපිය නොමරා කන්යමා විස්මයට පත් වෙමින්
ගලකොඩ කුමරියගේ කතාව අසා සිටි රාජසභාවේ සිටියෝ මුන් අසුනුරේ නැගිට පිළි සිසාරමින්ද සිවුරු හඬ ලෑමෙන්ද අත්පොළ සන්දීමෙන්ද ප්‍රීති ഘോഷා පැවැත්වූහ. ප්‍රීති ഘോഷා සංසිඳුනායින් පසු රජතුමා නැවතත් කුමරියට කතා කර දරුව ඔබ දැන් කුමක් කරන්න බලාපොරොත්තු වන්නේද? ඔබ රජයෙන් කවර තනතුරක් අවශ්‍ය වන්නේද? ඔබ කවරක සමග විවාහ වී ඔබේ ඉතිරි ජීවිතය ගෙන යාමට බලාපොරොත්තු වන්නේද? යනු මාවත නොවලහා ප්‍රකාශ කරව නියම කළේය. අහෝ දේවයන් වහන්ස, මාවත උදහස් නොදරා මා වදාළ මැනව. දිවන්ගත මාගේ ප්‍රේමවන්ත දොඩන්වල බණ්ඩාරගේ නාමයට උපහාර වශයෙන් මම මීට පසු විවාහ ජීවිතයක් අපේක්ෂා නොකරමි. එමෙන්ම රජයෙන් කිසිම තනතුරක්ද නොඉල්ලමි. මම මා උගත් ශිල්පය මගේ සොයුරන් ඇතුළු සුදුසු ඥාතීන්ට උගන්වා ගලගොඩ පරම්පරාව ලංකාවේ අල්තිතිය කඩු ශිල්පාධාරින් බවට පත් කරන්නෙමි කීවාය. එබසින් ප්‍රීතියට පත් රජතුමා ඔරුණ පලන් මහරජ කෙනෙකුගේ අගමේසයකට පමණක් හැඳ පෙරඳී සැරසිය හැකි අග්‍රබිසෝ වස්ත්‍රාභරණයෙන් ඇය සරසවා අගබිසයට පමණක් සීමිත වූ දෝලාවක හිඳුවා මහා පෙරහරින් නගරයේ සංචාරය කරවා එම පෙරහරින්ම ගලකොඩ වලව්වට වැඩම කරවූයේය. ගලකොඩ වලව්වට ඇගේ පැමිණීමෙන් පසු බියටපත් දංගමුවේ පිරිස සිය හස්තසාර ධනයද රැගෙන දංගමුව අතහැර ඌව පළාතේ ගමකට ගොස් එහි පදිංචි වූහ. ඌව පළාතේ දැන් තිබෙන දංගමුවේ වලව්ව එසේ ගිය අයගෙන් පැවතෙන්නේ යයි ජනප්‍රවාදයෙහි පවතී. ලෝවටා සැරිය සමග එන්න අප සමග පොත් කියවන්න. අපගේ චැනලේද සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනේ ක්ලික් කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.